ආයුබෝවන් හැමදෙනාටම. පුතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාර්යපත්‍රිකා අංක 11. ඔයගොල්ලෝ මේ වෙනකොට කාර්යපත්‍රිකා අංක 1 ඉඳන් කාර්යපත්‍රිකා අංක 10 දක්වා පිළිතුරු ලියලා තියෙනවා. 11 වෙනි කාර්යපත්‍රිකාව මේ වෙනකොටත් ඔයගොල්ලෝ උත්තර ලියලා ඇති. මේ කාර්යපත්‍රිකාව සාකච්ඡා කරන්න තමයි අද දිනේ බලාපොරොත්තු වෙන්නේ. චුටි සංශෝධන කීපයකුත් තියෙනවා ප්‍රශ්නවල. එහෙමනම් අපි සාකච්ඡා කරගෙන යමු. බලන්න පළවෙනි ප්‍රශ්නය. මේක පුතේ අපිට තියෙනවා ගුණෝත්තර ශ්‍රේණි සම්බන්ධ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. මේකේ තියෙනවා පළවෙනියටම 8 16 32 කියන පද තුනක් තියෙනවා. 8 තියෙනවා 16 තියෙනවා 32 තියෙනවා. මම පළවෙනි ලිව්වා මේක ඔයගොල්ලන්ට පේන්න ඕන නිසා ටිකක් ලොකුවට ලියන්න ඕන නිසා පළවෙනි ලියලා තියෙනවා. මේකේ ගුණෝත්තර ශ්‍රේණියේ මේ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය ඔයගොල්ලෝ දන්නවා පොදු අනුපාතය හොයද්දී මුල් පදයේ නැතුව වෙන ඕනෑම පදයක් තෝරාගෙන ඒකට කලින් පදයෙන් බෙදුවා නම් අපිට මේකේ පොදු අනුපාතය හොයන්න පුළුවන්. අපි පොදු අනුපාතය R කියලා තමයි මේක නිරූපණය කරන්නේ ගුණෝත්තර ශ්‍රේණියක් නිසා. එතකොට මම ගන්නවා 16 කියන පදය. එහෙනම් ඒකට කලින් තියෙන පදයෙන් මම මේක බෙදන්න ඕන. 16 බෙදන්න ඕනේ ඒකට කලින් තියෙන පදය කියන්නේ 8ෙන්. ඊට පස්සේ මේකේ පොදු අනුපාතය එනවා 2යි කියලා. පොදු අනුපාතය 2 කියලා තමයි එන්නේ. ඒතර සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරයක් අපි හොයන්නේ. ඒකෙදි අපි මුල් පදය හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කරලා තමයි එයාගේ පොදු අන්තරය හොයාගන්නේ. මේ දෙවෙනි ප්‍රශ්නේ සංශෝධනයක් කරගන්න ඕන. මේ පුතේ එන්න ඕනේ A ඡේදන B කියලා. සංකේතය ඔයගලන්ට පේනවා වෙනස් විදිහේ සංකේතයක් තියෙන්නේ. මේකේ ඡේදන B කියලා සංශෝධනය කරගෙන අපි මේක අඳුරු කරලා පෙන්නමු. මේකේ A ඡේදන B ට හා B ට කියන දෙන්නටම අයිති ප්‍රදේශය අපි පාට කරන්න ඕන. එහෙනම් මෙන්න මේ මැද කොටසේ නැත්නම් මේ B කියන කුලකය තමයි මේකෙදි අඳුරු වෙන්න ඕන. තුන්වෙනි ප්‍රශ්නේ ජ්‍යාමිති ප්‍රශ්නයක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අගය දීලා තියෙනවා එකක් x කියලා තියෙනවා අනික 2x කියලා තියෙනවා අනිත් එක 3x කියලා තියෙනවා. මේ කෝණ තුනේ එකතුව 100 අංශක 180ට සමාන කරන්න පුළුවන් අපිට. මේ කෝණ තුන එකතු කරාම 3x ට 2x එකතු කරාම 5x එකට එකක් 1x එකතු කරාම 6x. ඊට පස්සේ 6x සමානයි අංශක 180යි කියලා අපිට ලියන්න පුළුවන්. අංශක 180යි 6x. ඔක්කොගේම එකතුව 180ක් කියලා අපි දන්නවා. එතකොට මේකේ x වලගේ හොයන්න දෙපැත්තම 6න් බෙදන්න ඕන. මොකද 6න් ගුණ වෙලා තමයි මේ තියෙන්නේ. එතකොට දෙපැත්තම 6න් අපි බෙදමු. එතකොට එනවා අපිට x වලගේ 186න් බෙදනවා කියන්නේ 18ට 6ව 3යි කියන්නේ අංශක 30ක් තමයි මේකට එන්නේ. ඔන්න x වලගේ අපි හුව අංශක 30ක් එනවා කියන එක. හතරවෙනි ප්‍රශ්නේ අපිට තියෙනවා ලඝු ගණක ආකාරයෙන් දීලා තියෙන ප්‍රකාශනයක් දර්ශක ආකාරයට හරවාගෙන තමයි මේ x වලගේ හොයාගන්න වෙන්නේ අපිට. අපි මේක දර්ශක ආකාරයෙන් ලියාගෙන ඉමු. මේ ලඝු ගණකයේ පාදයේ x කියලා තියෙන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් මේක දර්ශක ආකාරයෙන් ලිව්වහම x පාදයට 81 කියලා ගණකයේ 4යි කියලා තියෙන එක 81 සමානයි x වල 4 වෙනි බලය කියලා. මේ පාදය වෙනවා 4 තිබ්බ තැනට එයාගේ දර්ශකය වෙනවා 4 81 සමානයි x වල 4 වෙනි බලය. එතකොට 81 හදන්න පුළුවන් අපිට 3 4 වෙනි බලය කියලා. එතකොට අපි දන්නවා දර්ශක සමාන නිසා මේ පද දෙකේ එයාගේ පාද සමාන වෙන්න ඕන. එහෙනම් අපි දන්නවා x කියන්නේ 3යි. x කියන්නේ 3යි. පාදය 3 තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නය සමීකරණ වලට අදාළ ප්‍රශ්නයක් තියෙන්නේ. x බෙදීම 5 එකතු කිරීම 2 කියලා තියෙනවා.
ඒක අයින් කරන්න පුළුවන් අපිට දෙපැත්තෙම දෙක ගානේ අඩු කරලා. එතකොට මෙතන 2යි 2යි අඩු වෙලා යනවා. x බෙදීම 5 සමානයි 7න් 2ක් අඩු කරාම 5යි. දැන් අපිට දෙපැත්තම 5න් ගුණ කරන්න පුළුවන්. මොකද x 5න් බෙදිලා තියෙන අවස්ථාවක් තියෙන්නේ. මේ 5 අයින් කරන්න මම දෙපැත්තම 5න් ගුණ කරනවා. එතකොට එනවා මෙතන වම් පැත්තේ 5ට 5 කැපිලා යනවා. හරය සහ ලවයේ තියෙන පද දෙකක් නිසා 5 හරක් 5 25යි. x සමානයි 25යි. 6 වෙනි ප්‍රශ්නය දිනකට පැය 5ක් බැගින් අපි මේ ටික ලකුණු කරගමු. දින 8කදී මිනිස්සු 3 දෙනෙක් නිම කරන වැඩ ප්‍රමාණය දිනකට පැය 6 ගානේ දින 5කදී නිම කරන්න මිනිස්සු කී දෙනෙක් ඕනද කියලා අහනවා. මම මේකෙදි මේගොල්ලෝ කරලා තියෙන වැඩ ප්‍රමාණය හොයා ගන්නවා. වැඩ කරලා තියෙන පැය ගානයි වැඩ කරලා තියෙන මිනිස්සු දින ගානයි වැඩ කරපු මිනිස්සු ගානයි ගුණ කරනවා. මේ වැඩ ප්‍රමාණයම තමයි ඊට පස්සෙත් කරන්නේ. එහෙනම් මම මේක සමාන කරනවා. පැය 6 ගානේ දින 5කදී මිනිස්සු ගාන මම දන්නේ නැහැ. ඒක නිසා මම ඒකට x කියලා දානවා. එතකොට මට මෙතන ගුණ කරගෙන යන්න පුළුවන්. නැත්නම් මේක බෙදලා ඉන්න පුළුවන්. මට x හොයන්න ඕන මෙතනදී. එහෙනම් මට මේ 6 ගුණ කිරීම 5න් මම මේ දෙපැත්තම බෙදනවා. 6 ගුණ කිරීම 5න් මම දෙපැත්තම බෙදනවා. 30න් බෙදන්න පුළුවන්. මම ඉතින් මේමම දාගන්නවා. මේ ටික බෙදලා යනවා. මේක 5ට 5 බෙදලා යනවා. 3ට 3 1යි. 6ට 3 2යි. 8 2කින් බෙදුවාම 4යි. අන්න ආවා. මිනිස්සු 4 දෙනෙක් ඕන. බලන්නකො මේ ටික ගුණ කරාම මේ 8 වරක් 5 40යි 43ක් 120යි. 6 වරක් 5 30යි. මෙතෙන්ට එතකොට දැන් 4නේ ආවේ අපිට. 30 වරක් 4ත් 120යි දෙපැත්ත සමාන වෙනවා. මම ඒක තමයි මේ ඒ සංකල්පය අනුව තමයි මේක මම ගන්න හදාගෙන ගියේ. ඊළඟ 7 වෙනි ප්‍රශ්නේ. දිය තොරතුරු අනුව x යගේ සොයන්න. මේකේ තියෙනවා ජ්‍යාමිතිය ප්‍රශ්නයක්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සැදෙන බාහිර කොණය එයාගේ අභ්‍යන්තර සම්මුඛ කොණ දෙකේ එකතුවට සමානයි. ඒතර 2x සමානයි 90යි 30යි එකතු කරාම. 90 එකතු කිරීම 30 2x සමානයි 120යි. එතකොට දෙපැත්තම දෙකෙන් බෙදපුවාම x සමානයි අංශක 60යි කියලා එනවා. x සමානයි අංශක 60යි කියලා එනවා. මේකේ සංශෝධනයක් කරන්න ඕන. මේකේ දාගන්න මෙන්න මේ විදිහට. අසමානතා ලකුණක් එනවා. 2x ධන 1 කියන එකේ ප්‍රකාශනය කුඩායි 5ට වඩා. මේක විසඳද්දි මේ එක අයින් කරන්න ඕන. එහා පැත්තෙන් එකක් අඩු කරනවා. එතකොට එනවා 2x කුඩායිලු 4ට වඩා. 4ක් ආවේ මේ ධන එක මේ පැත්තේ අඩු කරලා දැම්මා. 5 එකක් අඩු කරාම තමයි 4 ආවේ. එතකොට x කියන එක කුඩායි දෙපැත්තම දෙකෙන් බෙදන්න වෙනවා මෙතනදී අපිට. 4 දෙකෙන් බෙදුවාම 2යි. ඔව 2ට වඩා කුඩායි කියලා කියනවා. මේකේ අහනවා ධන නිකිලමේ විසඳුම් කුලකය. එතකොට 2ට වඩා අඩු තියෙන අගයන් තමයි x දෙන්නේ. ඉතින් 2 ගන්න බෑ මෙතනදී. 2ට වඩා අඩු ඒවා ගන්න ඕන. 2ට වඩා අඩු ඒවා තියෙන්නේ. ඉතින් 1 විතරයි. එහෙනම් මෙතනදී තව තියෙනවා බිංදුව 1 බිංදුව ඍණ 1 ඒවත් තියෙනවා. නමුත් මෙතන ධන නිකිලමේ විසඳුම් තමයි අහන්නේ. ඒක අපිට ලියන්න මේකේ නම් 1 විතරයි. 1 විතරයි. 9 වෙනි ප්‍රශ්නය සීතකරණයක වටිනාකම රුපියල් 40000කගේ ආනයනයේදී අය කරනු ලබන තීරුබදු ප්‍රතිශතය 10ක් නම් අය කරනු ලැබූ තීරුබදු මුදල කොපමණද? මේක විතරයි අපිට ගන්න පුළුවන්. 40000යිනේ දැන් මෙයාගේ මේ බාණ්ඩේ වටිනාකම ආනයනික වටිනාකම. ඒත් අපෙන් ආන්නේ තීරුබදු මුදල අහන්නේ. එතකොට මේ 40000 ගුණ කරනවා ඒ අදාළ බදු ප්‍රතිශතයෙන්. කියන්නේ 100න් 10න්.
100 බෙදීම ගුණ කිරීම 10යි. මේක 100ෙන් බෙදන්න පුළුවන්. 410ක් කරන අපිට රුපියල් වලින් 4000. මේ සඳහා රුපියල් 4000ක තීරු බදු මුදලක් ගෙවන්න ඕන. කියයුතු මුළු මුදල වුණා නම් 4046 එකතු කරන්න ඕනේ. මේක අහලා නැහැ. මේකේ තීරු බදු මුදල කීයක් ගෙවන්නේ කියලා අහනවා අපිට එනවා. අපිට ලියන්න පුළුවන් රුපියල් 4000ක් තමයි ගෙවලා තියෙන තීරු බදු මුදල. හොඳයි අපි 10 වෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ තියෙන්නේ පරිමිතියක් ගැන. විස්කම්භයේ සෙන්ටිමීටර් 21ක් වූ අර්ධ වෘත්තාකාර ආස්තරයක්. විස්කම්භය දීලා තියෙනවා අර්ධ වෘත්තාකාරයි කියලා කියනවා පරිමිතිය අහනවා. ඔව් මෙතන විස්කම්භය දීලා තියෙන නිසා අපිට 5D සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. චාපදික හොයාගන්න. දැන් චාපදික හොයාගෙන ඒ චාපදිකට නැත්නම් භාගයයි 5D භාගයයි කියලා දාන්නේ මේක. වෘත්තයක්ම නෙමෙයි අර්ධ වෘත්තයක් තියෙන්නේ. 5 කියන්නේ 7න් 22යි. ගුණ කිරීම D කියන්නේ 21යි. 2πr සූත්‍රය දාලා අරය හොයාගෙන දාන්නත් පුළුවන්. මේකට එකතු කරන්න ඕන විස්කම්භය 21. මේ චාපදික තමයි මෙතනින් හෙව්වේ. ඒකට තව මේ විස්කම්භයත් එකතු වෙන්න ඕන. මේක බෙදෙනවා 4ක් 21ට 3යි. දෙවරක් 22ට 11යි. 11 සරත් 3 33යි. 33යි 21යි එකතු කරන්න ඕන. 54යි සෙන්ටිමීටර්. ඔන්න චාපදික හෙව්වා. ඊට පස්සේ ඒකට අර විස්කම්භය එකතු කරා. මේ තමයි 10 වෙනි ප්‍රශ්නය. 11 වෙනි ප්‍රශ්නේ පෙන්වනවා ඒ කියන කෝණයේ විශාලත්වය. මේ කෝණය එතන 130යි කියලා තියෙනවා. එතකොට මේ ඇතුලේ කෝණය අපිට හොයන්න පුළුවන්. 180න් 130ක් අඩු කරාම මේක 50යි. මේකේ පාද දෙකක් සමාන නිසා ඒවට ඉස්සලා තියෙන කෝණත් සමානයි නම් මේ අනිත් කෝණයත් අංශක 50යි. දැන් 50යි 50යි 100යි. එතකොට මෙන්න මේ කෝණය අපිට හොයාගන්න පුළුවන්. මේ ටික. මේ ටික 80යි. ඇයි 80ක් ආවේ මේ ත්‍රිකෝණයක් තියෙනවා. ඉතින් 50 ඒවා දෙකක් තියෙනවා. එතකොට 50යි 50යි 100යි. 180න් 100ක් අඩු කරාම මෙන්න මේ කොටස අංශක 80යි. ඊට පස්සේ මෙතන තව එහා පැත්තේ තව ත්‍රිකෝණයක් තියෙනවා. ඒක 130යි කියලා කෝණයක් තිබ්බා. නැත්නම් මෙතන 50යි කියලා තියෙන කෝණයක් තියෙනවා. දැන් මේ ත්‍රිකෝණය දැන් මෙහෙම මම පොඩක් ආපහු ඇඳලා පෙන්නන්නම් මේ ත්‍රිකෝණය. මේ කෝණය තමයි 50යි කියලා ගත්තේ. මේකේ පාද දෙකක් සමානයි කියලා තියෙනවා. එම ඉඳලා මෙන්න මේකේ මෙන්න මේ කෝණ දෙක ඒක රතු පාටින් අඳලා පෙන්නන්නම්. මෙන්න මේ රතු පාටින් අඳින කෝණ දෙක විශාලත්වයේ සමානයි. ඒ දෙකේ එකතුව 50ක් එන්න ඕනේ. එතකොට මේ එකක් එනවා 25යි. මෙන්න මේ ටික 25යි. එතකොට පුතේ ඔයාලට පේනවා අපිට හොයන්න තියෙන්නේ ඒ වෙලාවගේ. එතකොට මේ 80යි 25යි එකතු වෙන්න ඕන. අංශක 80යි අංශක 25යි එකතු කරන්න. එතකොට අපිට පුළුවන් උත්තරේ ගන්න 105යි කියලා. මේ මොකක්ද? මේ අපිට A කියලා දීලා තියෙන කෝණය අගය. ඒ තමයි 11 වෙනි ප්‍රශ්නේ. 11 වෙනි ප්‍රශ්නය ඍජුකෝණාශ්‍රයක ත්‍රිකෝණාශ්‍රයක දිග සෙන්ටිමීටර 20ද පළල සෙන්ටිමීටර 8ද නම් එයින් සෑදියාගේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. එතකොට මේකේ සිලින්ඩරය හදන එකේ දිග පැත්ත අපි ගත්තොත් මෙතන 20යි කියලා තියෙන්නේ මේකේ. මේ පැත්ත 8යි කියලා තියෙන්නේ. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි මේ තියෙන වර්ගඵලයට. නම් 20 ගුණ කිරීම 8. එකසිය 60යි වර්ග සෙන්ටිමීටර කියලා ලියන්න ඕන. එක සුළු කරන්න කියනවා.
4x බෙදීම 2y බෙදීම වෙනකොට ගුණ කිරීම දාලා ඊළඟට මෙයාගේ පරස්පරය දානවා 2y වර්ගය බෙදීම 3x වර්ග 3x ගානේ y වර්ගයට y කැපෙනවා දෙකට දෙකක් කැපෙනවා x ගණයෙන් x කැපිලා x ගණයෙන් තව දෙකක් ඉතුරු වෙනවා ආය බෙදන්න එකක් නෑ 4y බෙදීම හරේ ඉතුරු වුණා 3x වර්ගයක් 3x වර්ගයක් ඉතුරු වුණා හරියට ඔක තමයි 13 වෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ ප්‍රශ්නාංක 14 ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණත්වල එකිනෙකට වෙනස් හැඩතල දෙකක් නම් කරන්න. මම මේ ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ප්‍රිස්මයක් ඇඳලා පෙන්නන්න. මේ වගේ. වයි ගන්න පුළුවන් අපිට. මේක පුතේ ත්‍රිකෝණාකාර මුහුණතුත් තියෙනවා. සමචතුරස්‍රාකාර මුහුණතුත් තියෙනවා. එතකොට මම මේ කොලන් එකේ ලියන්න කියන්නේ මම මේක ඇඳලා පෙන්නනවා. ත්‍රිකෝණාකාර මුහුණක් තියෙනවා. ඊට පස්සේ සමචතුරස්‍රාකාර ඍජු කොණාශ්‍රාකාර මුහුණත් මේකේ පිටින්න පුළුවන්. මෙන්න මේ වගේ ත්‍රිකෝණ මුහුණක් සහ ඍජු කොණාශ්‍රාකාර මුහුණක් විදිහට වෙනස් හැඩතල දෙකක් අපිට ඇඳලා පෙන්වන්න පුළුවන්. 15 වෙනි ප්‍රශ්නය. අරක නම් දෙක ලියන්න තියෙන්නේ. හැඩතල දෙකක් නම් කරන්න නම් දෙක ලියවනම් ඇති. රූපේ AD පාදයේ දිග අහනවා අපි. මිනුම් ටිකක් දීලා තියෙනවා 5යි කියලා තියෙනවා. ඒතර මේකත් 5යි. හරි AD පාදයේ දිග දන්නේ නැහැ. මම ඒක ගන්නම්කෝ x කියලා. මෙතන DC දිග ඔයාලට පේනවා මේක සමද්විපාද ත්‍රිකෝණයක් ලම්බකයක් ඇඳලා තිනවා. එහෙනම් මේකේ සම්මිති අක්ෂයක් මේ ඇඳලා තියෙන්නේ. එහෙනම් මේක සමාන කොටස් දෙකකට බෙදෙනවා. මේක 8යි කියලා තියෙන එක මේ කොටස 4ක් වෙනවා. මේකට පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. 5 වර්ගයේ සමානයි x වර්ගය දාන 4 වර්ගය. 5 වර්ගයේ 5 වරක් 25යි x වර්ග 4 වර්ගයේ 4 වරක් 4 16යි 25න් 16ක් අඩු කරනවා 9යි x වර්ග සමානයි 9යි x කියන්නේ පුතේ ධන හොරින 3යි අපි මේකද ගන්න දිගක් නිසා ධනාගිය x සමානයි 3යි සෙන්ටිමීටර x සෙන්ටිමීටර 3යි කියලා ගන්න පුළුවන් x කියලා ගත්තේ මේ AD දිග AD සමානයි සෙන්ටිමීටර 3යි මේක තමයි උත්තරේ 16 වෙනි ප්‍රශ්නේ අන්‍යාස වලට සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ එකතු කරන්න තියෙන්නේ අනුරූපයක් ගැන එකතු කරන්න පුළුවන් මේ දෙකට එක B කියන්නේ පුතේ 5යි C ට අදාළ 4යි 3යි එකතු වෙන්න ඕන C කියන්නේ 7යි D ට එන්නේ 6යි 4යි එකතු කරන්න ඕන 10යි D කියන්නේ 10යි A 3යි B 5යි C 7යි D 10යි හරි 17 අරය 7ක් සෙන්ටිමීටර වූ වෘත්තයේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය සොයන්න. එතකොට පේනවා අපිට අඳුරු කරලා තියෙන්නේ 4න් 3ක්. 4න් 3යි. 5 7න් 22යි.
r අරේ 7යි r වර්ග නිසා 4ක් 7. මේක සුළු කරලා දාන්න. 4ට 2 ඒවා 2යි 22ට 2 ඒවා 11යි 11 වරක් 7 77යි 77 වරක් 3 77 3ෙන් ගුණ කරලා දෙකෙන් බෙදන්න තියෙනවා. ඊසේ 3 21න් එකයි දෙකක් ඉතුරුයි 21යි 2යි 23යි 231යි. මේ 231 පුතේ දෙකෙන් බෙදන්න ඕන. මම මේ 11යි 3යි 7යි ගුණ කරලා තමයි 231 ගත්තේ. එතකොට මේක 2ට 2 ඒවා 1යි 3ට 2 ඒවා 1යි එකක් ඉතුරුයි 11ට 2 ඒවා 5යි. ඉතුරුයි එකක් බිඳුවක් කරන් දශම තිතක් තිබ්බා 6ට 2 ඒවා 5යි. ඒකක වෙන්නේ වර්ග සෙන්ටිමීටර 115.5යි. වර්ග සෙන්ටිමීටර 115.5යි. ඒ තමයි 17 වෙනි ප්‍රශ්නේ. අපි බලමු 18 වෙනි ප්‍රශ්නේ කොහොමද හදන්නේ කියලා. ඔව් මේකේ පොතේ තියෙන්නේ මෙතන 84 කියලා තියෙන්නේ. මේ කෝණයේ අංශක 84 කියලා තියෙන්නේ. එතන a කියලා තියෙනවා. ඔව් මේකේ තියෙන විදිය මම පොඩ්ඩක් පල්ලෙන් අඳින්නම් ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්න. මෙන්න මේ විදියට තියෙනවා. පුතේ මේ පාදයයි මේකයි සමානයි කියලා තියෙනවා. මෙන්න මේ පාදය සහ මෙන්න මෙතන පාදය සමානයි කියලා තියෙනවා. එතකොට 84 කියන්නේ මේ කෝණය. මේක ඒකාන්තර කෝණ වලින්ම ගන්න බෑ. දැන් එතන a නේ හොයන්න තියෙන්නේ මේකනේ හොයන්න තියෙන්නේ. හරි මේක 84යි නේ සමාන කෝණ දෙකක් පුතේ මේකේ පිටුනවා මෙන්න මේ කෝණ දෙක සමානයි. එතකොට 180න් 84ක් අඩු කරන්න 96 96 දෙකට බෙදන්න ඕන මෙන්න මේ කෝණ දෙක හොයන්න. 96 දෙකට බෙදුවොත් එතන 48ක් එනවා. මේක 48 ඉඳන් මේ එකත් ප්‍රතිමුඛ කෝණ වලින් 48යි. එතකොට 180න් 48ක් අඩු කරන්න. එතකොට ඉතුරු වෙන කෝණ දෙක තමයි මේ දෙකට එන්නේ. මෙන්න මේ පස්සේ මම අද අන්තිමට අද දෙකට එන්න ඕන. එතකොට 180න් 48ක් අඩු කරාම 132යි. ඒක දෙකට බෙදන්න ඕන. ඒ වලගේ හොයන්න. හැට හයයි අංශක. අංශක 66ක් තමයි ඒට එන්නේ. හරි. 19 අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය යනවා. අපි මේකේ කණ්ඩායක දෙක ලියා ගමු පුතේ. p කියන ලක්ෂයේ කණ්ඩායකය වෙන්නේ 0.4. q කියන ලක්ෂයේ කණ්ඩායකය වෙන්නේ 2.0. අනුක්‍රමණය m කියන එක පළවෙනි කොටස. y කණ්ඩායක වෙනස 4 අඩු කිරීම බිඳුව බෙදනවා x කණ්ඩායක වෙනසෙන්. නම් බිඳුව අඩු කිරීම 2. 4න් බිඳුවක් එතන 4යි. බිඳුවෙන් දෙකක් එතන ඍණ 2යි. 4 බෙදීම 2 කියන්නේ ඍණ 2යි. අනුක්‍රමණය ඍණ 2යි අන්තක්කණ්ඩය කියන්නේ පුතේ මේ y අක්ෂය කැපිලා තියෙන තැන y අක්ෂය කැපිලා තියෙන තැන y කණ්ඩායකය. එතකොට අන්තක්කණ්ඩය c කියන්නේ ධන 4යි. සමීකරණයක් තෝරලා ලියන්න පුළුවන් y සමානයි ඍණ 2x ධන 4.
ඔන්න 19 වෙනි ප්‍රශ්නය. අපි මේක ගත්තේ ඛණ්ඩාංකවල y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදලා ඒකට අනුරූප තමයි අනුක්‍රමණය හොයාගත්තේ. මෙතන අන්තක්ඛණ්ඩයේ රූප සටහනේ කෙලින්ම අපිට හොයාගන්න පුළුවන්. මෙතන y අක්ෂයේ ඡේදනය වෙන තැන y ඛණ්ඩාංකය අපිට මෙතනදී පෙන්වලා තියෙන නිසා. හරි ඊළඟට 20 වෙනි ප්‍රශ්නය. ආයෙක තියෙන්නේ වෘත්ත ප්‍රමේයන් වලින් රූපේ ඕකේන්ද්‍රීය වෘත්තයක් වන අතර ABC වෘත්තය මත පිහිටා ඇත. තවද AB සමාන්තරයි ඔන්න විශේෂ එකක් තියෙනවා. AB සමාන්තරයිලු OC කියලා. හරි දීලා තියෙනවා. CAB 20ක් වෙනවලු. එකක් දීලා තියෙනවා මේ 20යි කියන එක. x y වල අගය. x වල අගය නම් අපිට ගන්න පුළුවන්. කේන්ද්‍රාපාදිත කෝණය වෘත්තචාපයකින් කේන්ද්‍රය මෙන්න මේ CB කියන වෘත්තචාපයෙන් කේන්ද්‍රාපාදිත කෝණය තමයි x කියන්නේ. වෘත්තයේ ඉතිරි කොටස මත ආපත කෝණය තමයි මේ 20 කියන්නේ. වගේ දෙගුණයක් වෙනවා x එක. නම් x කියන්නේ අංශක 40. x කියන්නේ අංශක 40යි. ඊට පස්සේ දැන් ඔයගලන්ට පේනවා ඇති මේකේ මෙන්න මේ y කියන කෝණය මේ ත්‍රිකෝණයේ බාහිර කෝණය විදිහට තියෙන්නේ. අපිට පුළුවන් ඒකාන්තර කෝණ සමාන නිසා මෙන්න මෙතන c කියන ශීර්ෂයේ තියෙන කෝණය හොයන්න. ඒකත් උතේ අංශක 20යි. මේකත් අංශක 20යි. ඊට පස්සේ දැන් මේ ත්‍රිකෝණය මෙහෙම තියෙන්නේ. කොහොම තියෙන්නේ? හොයන්න තියෙන එක මෙන්න මේක. y කියන්නේ එතන. මෙතන තමයි x කියන්නේ. x කියන එක අපි දැන් හෙව්වා 40යි. මෙතන කෝණයත් අපි හොයාගත්තා 20යි. මේ දෙකේ එකතුව තමයි y ට සමාන වෙන්නේ. y කියන්නේ 60යි. y කියන්නේ අංශක 60යි. මට ඒක ගන්න විදිහ. සංකත සිද්ධි තෝරලා හරි ලකුණ දාන්නලු. සරල සිද්ධි සහ සංයුක්ත කියලා සිද්ධි කොටස් දෙකකට අපි බෙදනවා. සංයුක්ත සිද්ධියක් නම් තවදුරටත් ඒක සිද්ධි වලට කඩන්න පුළුවන් අපිට. 1 සිට 4 තෙක් අංකයේ දූ ධාතු කැටයක එක ලැබීම. එක ලැබෙන අවස්ථා එකයි තියෙන්නේ. ඒක අවයවයයි එතන පිටන්නේ. මේක සංයුක්ත සිද්ධියක් නෙමෙයි. සාරසම කහ බබළු දෙකක්ද රතු බබළු තුනක්ද ඇති බෑගයකින් හමු ලෙසගත් බබළුව රතු පාට එකක් වීම. එතකොට මේකේ රතු එක රතු දෙක රතු තුන කියලා රතු පාට ඒවා තුනක් තියෙනවා. මේක එතකොට අපිට තවත් කොටස් වලට අඩන්න පුළුවන්. රතු පළවෙනි බබළුව රතු දෙවෙනි බබළුව රතු තුන්වෙනි බබළුව කියලා තව කොටස් වලට කඩන්න පුළුවන්. එහෙනම් මේක සංයුක්ත සිද්ධියක් කියනවා. 1 සිට 10 තෙක් අංකයේ දූ එක සමාන කාඩ්පත් 10ක් අතරින් ප්‍රථමක සංඛ්‍යාවක් සහිත කාඩ්පතක් ගැනීම. ඒතර ප්‍රථමක සංඛ්‍යාවක් සහිත කාඩ්පත් එකක් නෙමෙයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේකේ තියෙනවා. 2 3 5 7 වගේ ඒවා ප්‍රථමක සංඛ්‍යා තියෙන කාඩ්පත්. ඒකට අවයව 4ක් පිටිනවා. මේක එතකොට තව ටිකක් සරල කරලා ලියන්න පුළුවන් සරල සිද්ධි විදියට. ඒ කියන්නේ මේක සංයුක්ත සිද්ධියක්. එතකොට මේකේ දෙවෙනි සහ තුන්වෙනි කොටස් වලට හරි ලකුණ දාන්න ඕන. පළවෙනි එක සංයුක්ත සිද්ධියක්. මේක සරල සිද්ධියක් කියලා අපිට ගන්න පුළුවන්. එක අවයවයක් තමයි ඒකට පිටන්නේ. විසි2 AC පාදයේ දිග සොයා ABCD චතුරස්‍රයේ AB දිග සොයන්න. හරි. දැන් පුතේ මේකෙදී AC පාදය මෙන්න මෙතන අපිට පිටනවා AC පාදය මම පෙන්නන්න කැන්තලා පෙන්නන්න. මෙන්න AC පාදය. එතකොට අපිට ඒක ඇස්ලෙන් AB පාදය දිග අහනවා මේක පුළුවන් පුතේ අපිට පයිතගරස් ප්‍රමේය භාවිතා කරලා හොයන්න. 13 කියන්නේ කර්ණපාදේ. බලන්න පේනවා ඒක. මෙන්න මේ 13 කියන එක කර්ණය වෙනවා මෙතන අංශක අණුවක් තියෙන නිසා. එතකොට AC වර්ගය නැත්නම් 13 වර්ගය සමාන කර්ණපාදයේ මත හදන සමචතුරස්‍රයේ වර්ගඵලය. AC කියන පාදයේ වර්ගය ත්‍රිකෝණය මත හදන පාද දෙකේ මත හදන සමචතුරස්‍ර වල වර්ගඵල වල එකතුවට සමානයි.
නම් මේක AC වර්ගය ගන්නවා. අනිත් එක 12 වර්ගය. 13 වර්ගය 169යි. AC වර්ගය ඒක තාම හොයාගෙන යන්නේ අපි. 12 වර්ගයේ 144යි. 169 144ක් අඩු කරන්න ඕන. මේ 144 ගත්තාම 25ක් කියලා එනවා. AC වර්ගයේ සමානයි 25යි. අනුපතේ AC කියන්නේ එතකොට 25 වර්ගමූලය. 25 වර්ගමූලය කියන්නේ 5. සෙන්ටිමීටර 5යි මේක. එතකොට ආපහු අනිත් පැත්තේ ත්‍රිකෝණයට ආය පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. ඒ තමයි 5 වර්ගයේ සමානයි AB වර්ගයේ දන්න 3. එතකොට 5 වර්ගයේ 25යි AB වර්ගය දන්නේ 3 වර්ගයේ 3 හරක් වෙන 9. අපිට මේක 25න් 9ක් අඩු කරනවා. එතකොට 16ක් එනවා. 16 තමයි AB වර්ගයේ එන්නේ. මේකේ වර්ගමූලය හොයපුවාම AB එනවා 4ක් සෙන්ටිමීටර. ඒක පයිතගොරස් ප්‍රමේය භාවිතයෙන් තමයි අපිට ගන්න හදන්න තිබ්බේ. ඊට පස්සේ මේ සමීකරණයේ නොවිසඳා A හා A ඍණ B හි අක්ෂය හොයන්න කියලා කියනවා. එතකොට මේක A වලගේ වෙනමත් B වලගේ වෙනමත් හොයන්න නැතුව වෙනත් ක්‍රමයක් භාවිත කරලා මේක යගේ හොයන්න තියෙන්නේ. මේක පොතේ මම කරන්නේ මේ සමීකරණ දෙක මම එකතු කරලා බලනවා. ඒතර 2ට 3යි එකතු කරාම 5යි එනවා. ඍණ 3යිට ඍණ 2යි එකතු කරාම ඍණ 5යි B එනවා. 7ට ඍණ 2ක් එකතු කරාම 7න් 2ක් අඩු වෙලා ධන 5ක් එනවා. ඔයාලට පේනවා මේකේ හැම පදයක්ම 5න් බෙදන්න පුළුවන්. හරි? එතකොට මම හැම පදයක්ම 5න් බෙදාගෙන යනවා. එතකොට පාර පාර මේවා කැපිලා යනවා. එතකොට තේනවා A ඍණ B සමානයි 5 5න් බෙදුවම 1. හරි අපි ඒක තමයි අහන්නේ. A ඍණ B වලගේ කීයද කියලා. ඒ 23 වෙනි ප්‍රශ්නේ. 24 අර්ථ නිරූපණේ පාඩමට අදාළයි. ක්‍රිස්තියානි සමූහයක් ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු ජාල රේඛය දැක්කේ පන්තියේ මුළු සිසුන් ගණන සොයන්න අපිට පේනවා. පළවෙනි ප්‍රාන්තරය තුල 0.10ත් අතර දෙන්නෙක් ඉන්නවා. 10 20 අතර 6 දෙනෙක් ඉන්නවා. 20 30 අතර 4 දෙනෙක් ඉන්නවා. 30 40 අතර 4 දෙනෙක් ඉන්නවා. 40 50 අතර 3 දෙනෙක් ඉන්නවා. මේ ටික එකතු කරන්න 8යි 12යි 16යි 19යි. අන්තිම ළම 19. P හා Q එකිනෙකට සෙන්ටිමීටර් 10ක් දුරින්. හරි. P ලක්ෂයයි Q ලක්ෂයයි සෙන්ටිමීටර් 10ක් දුරින් තියෙනවලු. මම මේ දෙක ඇඳලා ලකුණු කරලා යා කරගන්න. PR සමානයි RQ. P යන්නම් R ට තියෙන දුරයි R එනම් Q ට තියෙන දුරයි සමාන විදිහට R ලක්ෂය චලනය වෙනම් පත පිළිබඳ දැන බාධා කර R PD. අපිට මේකේ P දනුයි Q දනුයි දුර සමාන කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ලම්බ සමච්ඡේදකයක් අපි ඇඳලා පෙන්වන්න ඕනේ. දල සටහනක් විදිහට තිබ්බනම් ඇති. මේක අපි යා කරනවා. මේ රේඛාව මත ඕනම තැනක R ලක්ෂය පිහිටන්න ඕන. මම එක තැනක් මේක ලකුණු කරලා පෙන්නනවා. මෙන්න R කියන ලක්ෂය පිහිටන විදිහ. මේක එක පතයක් විතරයි එතන අපිට තිබුණේ. ලක්ෂ දෙකකට සමතුලිතව ගමන් කරන කියලා කියත්තේ.
මේවා ලක්ෂ දෙක ආකරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. හොඳයි වගේ අපි කාර්යපත්‍රිකා 11 සාකච්ඡා කරලා අවසන් කරා. ඉක්මනටම ඔයගොල්ලන්ට 12 14 14 කාර්යපත්‍රිකාවට අදාළ පිළිතුරු පත්‍ර සාකච්ඡා කරන්න. ඒ ටික ලෑස්ති කරලා තියාගන්න. හරි මනු හැම දිනකටම සුබ දවසක්. ආයුබෝවන්.